අපි අද සාකච්ඡා කරන්නේ මිනිසාගේ ලිංග නිර්ණය කියන කොටස. ලියන්නේ මාතෘකාව මිනිසාගේ ලිංග නිර්ණය කියලා මාතෘකාව ලියන්න. මිනිසාගේ ලිංග නිර්ණය. අවධානය මෙහාට ගන්න. මම මේ කියන පුංචි දේවල් ටික ඉස්සෙල්ලා බලාගෙන ඉන්න. මේක සිද්ධ වෙන්නේ කොහොමද කියන එක. ස්ත්‍රී පුරුෂ බව ඇති වෙන හැටි තමයි අපි මැද සාකච්ඡා කරන්නේ. මිනිසා තුළ ස්ත්‍රී සහ පුරුෂ බව ඇති වෙන ආකාරය. එතකොට දැන් අපේ සෛලයක් ගත්තාම ඒ සෛලයක න්‍යෂ්ටිය තුල පිහිටලා තියෙනවා ක්‍රොමැටින් ජාලයක්. කොහොම ක්‍රොමැටින් ජාලයක් පිහිටලා තියෙනවා. ඒ ක්‍රොමැටින් ජාලය සෛල විභාජනය ආසන්න වෙනකොට වෙන වෙනම වර්ණ දේහ ලෙස වෙන් වෙනවා. මේ වගේ වර්ණ දේහ විදියට ඒ කට්ටිය වෙන් වෙනවා. ඒ වර්ණ දේහ හොඳින් පැහැදිලිව දකින්න ලැබෙනවා. වර්ණ දේහ හොඳින් පැහැදිලි වෙන්න පටන් ගන්නවා. හැබැයි මේ වර්ණ දේහ පැහැදිලි වෙද්දී අපිට ඒක තව දකින්න පුළුවන් දෙයක් තමයි වර්ණ දේහ යුගලනයේදී. මේ යුගල් විදියට ඔක්කොම වර්ණ දේහ සංඛ්‍යාව 1 2 3 4 5 6 7 8 ඔහොම ගණන් කරන් ගියොත් ඔක්කොම වර්ණ දේහ 46ක් අඳින්න ඕනේ මම මේක. මිනිසත් බව නිරූපණය කරන්නේ වර්ණ දේහ 46ක් මත. එතකොට මේ වර්ණ දේහ 46 මේ වගේ සමජාත යුගල් ලෙස වෙන් වුණා. ඒවට කියන්නේ සමජාත යුගල්. සමජාත යුගල් ලෙස වෙන් වුණා. සමජාත යුගල් ලෙස වෙන් වුණොත් යුගල් 23යි එන්න පුළුවන්. මේ වර්ණ දේහ 46 සමජාත යුගල් ලෙස වෙන් වුණොත් යුගල් 23කට වෙන් කරගන්න පුළුවන්. මොකද්ද මේ සමජාත කියලා කියන්නේ? වර්ණ දේහයක් යුගලයක් ගත්තාම ඒකේ දිගින් පළලින් සහ සෙන්ට්‍රොමියරේ තියෙන ස්ථානයන් සෑම අතින්ම සමාන වෙන වර්ණ දේහ යුගලක් සමජාත වර්ණ දේහ යුගලක් කියලා කියනවා. මේවයි මෙයාගේ සහ මෙයාගේ ජාන පිහිටා ඇති අනුපිළිවෙල සමානයි. ජාන පිහිටා ඇති අනුපිළිවෙල සමානයි. ඒ වගේ යුගලයක් තමයි සමජාත යුගලයක් කියලා කියන්නේ. ජාන අනුපිළිවෙල සමාන. දිග පළල සෙන්ට්‍රොමියරය. මියරය කියන්නේ මෙන්න මෙහා. සෙන්ට්‍රොමියරය කියන්නේ මෙන්න මෙතන. පිහිටන ස්ථානය යන සෑම අතින්ම සමාන. වර්ණ දේහ යුගලකට කියනවා සමජාත යුගලක්. ජාන පිහිටපු අනුපිළිවෙල සමාන. ජාන පිහිටන අනුපිළිවෙල සමාන. දිග පළල සෙන්ට්‍රොමියරේ පිහිටන ස්ථානත් සමාන. වර්ණ දේහ යුගලයක් සමජාත නැත්නම් සම ප්‍රභව වර්ණ දේහ යුගලයක් ලෙස හඳුන්වනවා. එතකොට මේ වර්ණ දේහ යුගල
කොහොමද ලැබුණේ කියලා අහුවොත් මේ වර්ණ දේහ යුගල ලැබිලා තියෙන්නේ එක වර්ණ දේහයක් මවගෙන් ලැබිච්ච එකක් අනිත් වර්ණ දේහය පියාගෙන් ලැබිච්ච එක. එතකොට මේ හැම යුගලකම සමජාත යුගලකම එකක් මවගෙන් එකක් පියාගෙන්. මේවයි දිග පළලවල් සමානයි සමජාත යුගලවල. ඒ වගේ යුගලවල් 23ක් තියෙනවා. අපිට පුළුවන් මේ වර්ණ දේහ සමජාත වර්ණ දේහ යුගලවල් 23 මේ වගේ පෙළ ගස්සන්න පුළුවන්. මෙහෙම සමජාත වර්ණ දේහ යුගල් 23ම පෙළ ගස්සන්න පුළුවන්. මේ පළවෙනි යුගල මේ දෙවෙනි යුගල ඔහම ගිහිල්ලා අවසානයේ සමජාත වර්ණ දේහ යුගල් 23ක් බවට පත් වෙනවා. මේ දෙවෙනි යුගල මේ තුන්වෙනි යුගල මේ හතරවෙනි යුගල යනාදී වශයෙන් ගිහිල්ලා වර්ණ දේහ 23ක් හැදෙනවා. යුගල් 23ක්. මේ 46 තමයි යුගල් විදියට 23කට පෙළ ගැහෙන්නේ. එතකොට මේ යුගල් 23න් 23 වෙනි වර්ණ දේහ යුගල ඒක විශේෂයි. ඒ 23 වෙනි වර්ණ දේහ යුගල අපි කියනවා ඒක ලිංග වර්ණ දේහ. ලිංග වර්ණ දේහ. මිනිසාගේ ඇති වර්ණ දේහ 46 සමජාත යුගල් 23කට වෙන් කරොත් සමජාත වර්ණ දේහ යුගල් 23කට වෙන් කරොත් ඒ 23 වෙනි වර්ණ දේහ යුගලට කියනවා ලිංග වර්ණ දේහ යුගලක් කියලා. හරිද? එතකොට අනිකුත් දෛහික වර්ණ දේහ කියලා කියන්නේ අලිංග වර්ණ දේහ. මෙන්න මේ යුගල් 22කට කියනවා මෙහෙම ගිහලා 22ක් තියෙනවානේ. මෙහෙම ගිහලා 22යි අනිත් යුගලයි 23 වෙනි යුගලක් එනවානේ. ඒතකොට කොහොම එකතුවනේ යුගල් 23. ඒතර මෙන්න මේ 22කට කියනවා යුගල් 22කට කියනවා යුගල් 22කට කියනවා අලිංග නැත්නම් දෛහික වර්ණ දේහ. ඒක දෛහික වර්ණ දේහ යුගල් 22ක්. මේක ලිංග වර්ණ දේහ යුගලක් තියෙනවා. ලිංග වර්ණ දේහ යුගලක් තියෙනවා. මේ 22යි මේ යුගලයි එකතු වුනහම තමයි ඔක්කොම වර්ණ දේහ 23ක් වෙන්නේ. යුගල් 23ක් වෙන්නේ එහෙම. මම ආයෙත් කියාගෙන යනවා මුල ඉඳලා. සාමාන්‍ය මිනිස්සෙගේ සෛලයක් ගත්තාම ඒකේ න්‍යෂ්ටියේ මැද ක්‍රොමැටින් ජාලයක් තියෙනවා. ඒ ක්‍රොමැටින් ජාලයේ වර්ණ දේහ 46ක් තියෙනවා. වර්ණ දේහ 46ක් තියෙනවා. ඒ 46 සෛල විභාජනය ආසන්න වෙනකොට මෙහිම සමජාත යුගල් ලෙස වෙන් වෙනවා. ඇත්තටම 46 යුගල් 23කට සමාන්විත වෙනවා. 46 බෙදෙන්න පුළුවන් යුගල් 23කට. මොකද මේ සමජාත යුගලක් කියන එකේ තේරුම මොකක්ද? සමජාත යුගලක් කියලා කියන්නේ ජාන අනුපිළිවෙල සමාන. ඒකේ සටහන්ලා තියෙන ජාන අනුපිළිවෙල සමාන වෙන්න ඕනේ මේ දෙක. හරිද? ජාන අනුපිළිවෙල සමාන ඊළඟ දිගින් පළලින් සහ සෙන්ට්‍රොමියරයේ පිහිටන ස්ථානයේ සමාන. වර්ණ දේහ යුගලකට තමයි සමජාත යුගලක් කියලා කියන්නේ. සමජාත වර්ණ දේහ යුගලක විශේෂත්වය තමයි ඒ යුගලෙන් එකක් මවගෙන් ලැබිච්ච එකක් සහ අනෙක පියාගෙන් ලැබිච්ච එකක්.
එතකොට මේ යුගල් 23න් එකක් මවගෙන් එකක් පියාගෙන්. මවගෙන් 23යි පියාගෙන් 23යි. එතන යුගල් 23යි ඔක්කොම 46යි. මේ යුගලක හැම එකෙම එකක් මවගේ එකක් පියාගේ. එකක් මවගේ එකක් පියාගේ. එතකොට මවගෙන් ලැබිච්ච 23යි පියාගෙන් ලැබිච්ච වර්ණ දෙය 23යි. ඔක්කොම එකතු කරාම වර්ණ දෙය 46යි. එහෙමයි වෙන්නේ. ඊට පස්සේ ආයෙත් අපි වෙන් කරනවා සමජාත වර්ණ දෙය යුගල් 23 එයින් එක යුගලක්. ඒ කියන්නේ අන්තිම යුගල 23 වෙනි යුගල ලිංග වර්ණ දෙය යුගලක් ලෙස අපි හඳුන්වනවා. එතකොට ඉතිරි යුගල් 22ම අලිංග වර්ණ දෙය. මොකද්ද මේ ලිංග වර්ණ දෙය කියන එකේ තේරුම? අන්තිම 23 වෙනි වර්ණ දෙය යුගලෙන් මිනිසාගේ ලිංගය තීරණය කරන්නේ 23 වෙනි යුගලෙන්. ඉතුරු වර්ණ දෙය යුගල් මගින් තමයි අනෙකුත් ලක්ෂණ තීරණය කරන්නේ. කොණ්ඩේ ස්වභාවය, නාසයේ හැඩය, කම්මුලේ වල ගැසීම, තොල්වල හැඩය, ඇස්පියවල ස්වරූපය, මේ සෑම සියලුම ලක්ෂණයක්ම සටහන් වෙන්නේ මේ වර්ණ දෙය 22ක. මේ 23 වෙනි යුගල තමයි ඔයා පිරිමි ළමයිද ගෑනු ළමයිද කියලා තීරණය කරන්නේ. එතකොට 23 වෙනි යුගලෙන් යම්කිසි මිනිසෙක් ගැහැණියක්ද පිරිමියක්ද කියන ලිංගිකත්වයේ තීරණය වෙනවා නම් ඒ 23 වෙනි යුගලට අන්තිම යුගලට කියන්නේ මොකද්ද? ලිංග වර්ණ දෙය යුගල. ඒතර ඒ ලිංග වර්ණ දෙය යුගල 23 වෙනි යුගලනේ. ඉතිරි යුගල් 22ක් තියෙනවානේ. ඒ 22 අලිංග දෛහික වර්ණ දෙය යුගල් කියලා කියනවා. අලිංග වර්ණ දෙය යුගල් එහෙම නැත්නම් දෛහික වර්ණ දෙය යුගල් 22ක් තියෙනවා. ඔක්කොම මේ 22යි ලිංග වර්ණ දෙය යුගල එකතු වුණාම යුගල් 23ක් හැදෙනවා. හරිද? අන්න එහෙමයි මේක තීරණය වෙන්නේ. එතකොට ලියන්න පහලින් මෙන්න මේ වගේ. මිනිස් සෛලයක ඇති වර්ණ දෙය 46 වර්ණ දෙය 46 සමජාත වර්ණ දෙය යුගල් 23කට වෙන් කළ හැක. සමජාත වර්ණ දෙය යුගල් 23කට වෙන් කළ හැක. යුගල් 23කට වෙන් කරන්න පුළුවන්. වෙනම පේලියක ලියන්න සමජාත කියන වචනේ. ඒ අර්ථය අපි ලියමු. සමාන ලක්ෂණ සටහන් වූ සමාන ලක්ෂණ පෙළක් සටහන් වූ සමාන ලක්ෂණ පෙළක් සටහන් වූ මේ යුගලෙම තියෙන සමාන ලක්ෂණ ඇසිපිය කම්මුලේ හැඩය කන් පෙත්තේ ස්වරූපය සමාන ලක්ෂණ පෙළක්
සමාන ලක්ෂණ පෙළක් සටහන් වූ සමාන ලක්ෂණ පෙළක් සටහන් වූ සමාන ලක්ෂණ පෙළක් සටහන් වෙච්ච තව මොනවෙන් සමාන දිග පළල සහ सेंट्रोमियरे පිහිටන ස්ථානය सेंट्रोमियरे පිහිටන ස්ථානය सेंट्रोमियरे පිහිටන ස්ථානය සමාන වර්ණදේහ යුගලක් වර්ණදේහ යුගලක් සමජාත යුගලක් නම් වේ සමජාත යුගලක් නම් වේ සමජාත යුගලක් නම් වේ. තවම විශේෂ ලක්ෂණයක් හෝ සමජාත යුගලක තා මොකද තියෙන ලක්ෂණය? ඒ සමජාත යුගලෙන් එකක් වාර ලැබිලා තියෙන කාගෙන්ද? සමජාත වර්ණදේහ යුගලක් ගත්තොත් සමාන ලක්ෂණ පිහිටන සමාන ලක්ෂණ අනුපිළිවෙල සමාන එකම ලක්ෂණ අනුපිළිවෙල පිහිටලා තියෙන දිගයි පළලයි सेंट्रोमियरे තියෙන ස්ථානයයි සමාන සමජාත යුගලක් ගත්තොත් ඒ සමජාත යුගලේ තව විශේෂත්වයක් මොකද? සමජාත වර්ණදේහ යුගලක මෙන්න මේ වගේ सेंट्रोमियरे පිහිටන ස්ථානයේ සමාන මේවයි දිගයි පළලයි සමාන පළල දිග සමාන අනිත් ලක්ෂණය තමයි වෙයින් එකක් මවගෙන් ලැබුණේ අනිත් එක පියාගෙන් ලැබුණේ. ඒත් මේකෙන් එකක් වාර ලැබිලා තියෙන මවගේ ඩිම්බයක් හරහා අනිත් එක ලැබිලා තියෙන මේ සමජාත යුගලේ පියාගේ ශුක්‍රාණුවක් ඔස්සේ. හරිද? ඔයා මෙන්න මෙහෙම ලියන්නේ. සමජාත යුගල සමජාත වර්ණදේහ යුගල ඊට පස්සේ එකක් මවගේ අනෙක පියාගේ හැම යුගලකම එකක් මවගෙන් එකක් පියාගෙන් එකක් මවගෙන් එකක් පියාගෙන් එහෙමවත් ලැබිලා තියෙනවා. කියන්නේ වා උඩින් පහළ වෙච්ච කෙනෙක් නෙවෙයි. මවගෙන් සහ පියාගෙන් ලැබිච්ච ලක්ෂණ ආවේනික ලක්ෂණ වල සම්මිශ්‍රණයක් ඔයාගේ ළඟ තියෙනවා. හරිද? ඔයා මේක අඳින්න. සමජාත වර්ණදේහ යුගලක් ගත්තොත් එකක් මවගෙන් එකක් පියාගෙන්. ඊළඟ දේ තමයි මේ බලන්නකෝ සෛලයක් ඒක පැහැදිලි වෙලා ඒකේ වර්ණදේහ 46ක්
ඔක්කොම යුගල් 23ක් හරිද? ඒක වෙන වෙනවා යුගල් 23කට. යුගල් 23ක් පළවෙනි යුගල, දෙවෙනි යුගල, තුන්වෙනි යුගල, ඔහොම ගිහලා 22 වෙනි යුගල, 23 වෙනි යුගල. යුගල මේ ටික දෛනික, ඒ කියන්නේ අලිංගික. වර්ණ දේහ යුගල් 22යි. ධන ලිංග වර්ණ දේහ යුගල් 1යි. ඒ දෙකේ එකතුව තමයි යුගල් 23 වෙන්නේ. යුගල් වර්ණ දේහ යුගල් 1යි. ඒ දෙක එකතු වුණාම යුගල් 23 හැදෙනවා. හරිනේ? එයා මෙන්න මේ chart එකට යන ඊළඟට. සාමාන්‍ය සෛලයක්, ඒක පැහැදිලි වෙලා වර්ණ දේහ 46ක්. ඒකේ යුගල් වලට වෙන් කරොත් සමචාත යුගල්, සමචාත යුගල් 23කට, වර්ණ දේහ 46, සමජාත යුගල් 23කට වෙන් කරන්න පුළුවන්. එයින් 22ක් දෛනික වර්ණ දේහ යුගල් 22යි, ලිංග වර්ණ දේහ යුගල් 1යි. ඔක්කොම යුගල් 23 වෙන්නේ එහෙමයි. මම සදාන් කරගන්න. ඔයාගෙන් අහුවොත් සමජාත වර්ණ දේහ යුගලක් කියන්නේ මොකක්ද කියලා ඔයා කියන්න ඕන සමාන ලක්ෂණ සටහන් වූ, සමාන ලක්ෂණ සටහන් වූ නැත්නම් සමාන ලක්ෂණ පෙළක් සඳහා සැකසුණු. මේ දෙකේම තියෙන සමාන ලක්ෂණ, සමාන ලක්ෂණ පෙළක් දරන, සමාන ලක්ෂණ පෙළක් දරන, දිගින් සහ පළලින් සමාන, සෙන්ට්‍රොමියරේ පිහිටන ස්ථාන සමාන වර්ණ දේහ යුගලක් සමජාත යුගලක් ලෙස හඳුන්වනවා. සමාන ලක්ෂණ පෙළක් දරන, මේ දෙකේම සමාන ලක්ෂණ පෙළක් තියෙනවා. ඇසේ වර්ණය, නාසයේ හැඩය, උස,
සමේ වර්ණය මේකේ තියෙන මේ පිළිවෙලම. සමාන වර්ණ ලක්ෂණ පෙළක් දරන. නැත්නම් සමාන ලක්ෂණ සටහන් වූ. සමාන ලක්ෂණ ගබඩා වූ. දිගින් හා පළලින් සමාන. වර්ණ දේ යුගලක් සමජාත යුගලක්. එවැනි සමජාත යුගල් 23ක් තියෙනවා. එයින් 22ක් අලිංග වර්ණ දේය 23 වෙනි එක ලිංග වර්ණ දේය. අවසාන වර්ණ දේ යුගල ලිංග වර්ණ දේය. ඒ අවසාන යුගල මත තමයි අපේ ලිංගය තීරණය වෙන්නේ. ඉතුරු ලක්ෂණ මේ සියල්ලෙන් නිර්ණය වෙනවා. අවසාන යුගල ලිංග වර්ණ දේ යුගල ලෙස හඳුන්වනවා. ඔයා ඒකත් සටහන් කරලා ඉවර නම් අපි බලමු ස්ත්‍රී පුරුෂ ආකාරය කොහොමද බෙදෙන්නේ කියලා. හරිද? දැන් පිරිමි කෙනෙක් ගත්තොත් අර 23 වෙනි වර්ණ දේ යුගල ඒ පිරිමි කෙනාගේ මෙන්න මේ වගේ ප්‍රමාණයෙන් විශාල වර්ණ දේයක් සහ ප්‍රමාණයෙන් කුඩා වර්ණ දේයකින් සැකසෙන්නේ. පිරිමි කෙනෙක් නම් එහෙමයි 23 වෙනි වර්ණ දේ යුගල. දැන් අපි අහනවා මෙතන ඉන්න පුතෙක්ගෙන් ඔයා පිරිමි ළමෙක් වුණේ කොහොමද? අපි පිරිමි ළමෙක් වුණේ කොහොමද කියන ප්‍රශ්න උත්තරේ තමයි ඔයාගේ සෑම සෛලයකම 23 වෙනි වර්ණ දේ යුගල මෙන්න මේ වගේ එකක් ප්‍රමාණයෙන් විශාල එකක් ප්‍රමාණයෙන් කුඩා යුගලක් තියෙන්නේ. ඒක නිසා අපි කියනවා පිරිමි ළමයි. ඒ කියන්නේ විශාල වර්ණ දෙයට අපි X වර්ණ දෙයක් කියනවා. කුඩා වර්ණ දෙයට Y වර්ණ දෙයක්. ඒතකොට පිරිමි බවට හේතුව 23 වෙනි වර්ණ දේ යුගල. ඒ කියන්නේ ලිංග වර්ණ දේ යුගල X සහ Y වූ නිසා තමයි පිරිමි කෙනෙක් වෙන්නේ. හරිද? අපි බලමු ගැහැණු කෙනෙක් ඇති වෙන්නේ හේතුව. ගැහැණු කෙනෙක් ඇති වෙන්නේ අපි කියමු ස්ත්‍රියක්. ස්ත්‍රියක් ඇති වෙන්න හේතුව තමයි 23 වෙනි වර්ණ දේ යුගල එයාගේ විශාල වර්ණ දේ යුගලක් ඉන්නේ. ඒ කියන්නේ දෙකම එකක් x මේකත් x. එහෙම වුණොත් ප්‍රමාණයෙන් සමාන විශාල වර්ණ දේ යුගලක් තියෙනවා නම් අපි ඒකට කියනවා x කියලා. එකම ආකාරයේ වර්ණ දේ යුගලක් x යුගලක් කියනවා. ඒතර මේ වගේ නම් 23 වෙනි වර්ණ දේ යුගල ඒ කෙනා ස්ත්‍රී කෙනෙක්. 23 වෙනි වර්ණ දේ යුගල පිළිටන්නේ මේ විදිහට නම් එයා පිරිමි ළමයි. ඒතර ඊට පස්සේ ඔයා දන්නේ නැතුව හිටියනම් මෙතෙක් කල් ඔයා පිරිමි කෙනෙක් උනේ ඇයි කියන එකට උත්තරේ තමයි ඔයාගේ සෑම සෛලයකම තියෙන වර්ණ දෙය සැකසුම ගත්තොත් ඒ 23 වෙනි වර්ණ දේ යුගල X වර්ණ දෙයක් සහ Y වර්ණ දෙයක් විදිහට එකිනෙකට වෙනස් වර්ණ දේ යුගලක් නම් ඒ පිරිමි බවට හේතුව. ගැහැණු ළමයෙක් නම් එයාගේ ඇත්තේ අනිවාර්යෙන් මෙන්න මේ 23 වෙනි යුගල මේ වගේ එකම ප්‍රමාණය ලොකු වර්ණ දේ යුගලක්. එහෙම වුණොත් තමයි එයා ගැහැණු ළමයෙක් වෙන්නේ. එතකොට අපි බලමු මෙන්න මේ ස්ත්‍රී සහ පුරුෂ බව ප්‍රවේණිගත වෙන ආකාරය පරම්පරාවෙන් පරම්පරාව ගමන් කරන ආකාරය බලමු. එතකොට මෙන්න මෙහිමයි ඔක වෙන්නේ. දැන් අපිට පුළුවන් මේ කතාව දේශියට මෙන්න මෙහෙම ලියන්න. දැන් ප්‍රවේණිගත වෙද්දී දෙමව්පියන් ඉන්නවනේ. දෙමව්පියන්. හරිද? දෙමව්පියන් කියන සාධකයේ වැදගත්. දෙමව්පියන් යුගලේ අපි කියන එක්කෙනෙක් ස්ත්‍රී අනිත් එක්කෙනා පුරුෂ. එක්කෙනෙක් පිරිමි එක්කෙනෙක් ගැහැණු. ස්ත්‍රී කෙනාගේ කොහොමද 23 වෙනි වර්ණ දේ යුගල පිළිතන්නේ? ওই වගේ
කොයි වගේ x සහ x ආකාරයට පිරිමි කෙනෙක් නම් මෙයාගේ 23 වෙනි වර්ණ දේ යුගල පිළිගන්නේ ලොකු x වර්ණ දේයක් සහ කුඩා y වර්ණ දේයක් ලෙසට x සහ y ලෙසට ඊට පස්සේ දැන් මේගොල්ලෝ ජන්මාන නිපදව ස්ත්‍රියක් නම් විවාහ හදනවා පිරිමි කෙනෙක් නම් ශුක්‍රාණු හදනවා එතකොට ජන්මාන නිපද වෙද්දී සිදු වෙන්නේ මොන විභාජනයේද ඌනන විභාජනය ඌනන විභාජනයේ සිද්ධ වෙනකොට මේ යුගලෙන් එකකට අනිත් එක අනිත් සෛලයකට කියන දෙකට බෙදෙනවා වර්ණ දෙකේ සංඛ්‍යාව දෙකෙන් පංගුවට අඩු වෙන්න ඕනේ යුගල් තියෙනවා යුගල් ගැලවි දෙපැත්තට වෙන් වෙනකොට 46 දිවිච්ච වර්ණ දෙකේ සංඛ්‍යාව 23ට අඩු වෙනවා එතකොට එහෙමනම් මෙයාව ඩිම්බනි පදවද්දී ඩිම්බයකට යන්න ඕන කොහොමද එක x වර්ණ දෙකක් මේකට යන්න ඕන අනිත් x වර්ණ දෙක මේකට එන්න අන්න මේ දෙකේ x තියෙන හැටි බලන්න හරිද එක x වර්ණ දෙකක් මේකට එන්න ඕන අපි එක x මෙහෙන් ලියමුකෝ අනිත් x වර්ණ දෙක මෙහාට ඇයි ඌනන විභාජනයේනේ දෙකටනේ බෙදෙන්නේ වෙන් වෙනකොට මේ එකක් මෙහාට යනවා 46 23ට අඩු වෙනවා මේකෙන් එකක් මෙහාට යනවා නේ ද්විගුණ තත්ත්වය ඒක ගුණ තත්ත්වයට අඩු වෙනවා මේ ජන්මාන රේස්ත්‍රියක ගණන් ඩීප් දැන් මෙතන ඌනන විභාජනයේ ශුක්‍රාණු ඉපද වෙද්දී මේ වගේ එකක් මේකට යන්න ඕන අනිත් කුඩා වර්ණ දෙකේ මේකට එන්න දැන් ඔබට පේනවද ස්ත්‍රියකට හදන්න පුළුවන් ජන්මාණු වර්ග දෙකක් නෑ x ඒවමයි x ඒවමයි පිරිමියෙකුට හදන්න පුළුවන් ශුක්‍රාණු වර්ග දෙකක් තියෙන එකක් x වර්ණ දේහය රැගත් ඒවා සහ අනෙක y වර්ණ දේහය රැගත් ආකාරය. එතකොට දැන් අපි මේක විය හැකියාවල් බලමු. මේ ඩිම්බය මේ ශුක්‍රාණු ලැබුණා නම්. එහෙම නෙවෙයි මේ ඩිම්බයට මේ ශුක්‍රාණු ලැබුණා නම්. කොයි වගේම අපිට තර්ක කරන්න පුළුවන් නෑ. එහෙම නෙවෙයි මේ ඩිම්බයට මේ ශුක්‍රාණු ලැබුණා නම්. මේ ඩිම්බයට මේ ශුක්‍රාණු ලැබුණා නම් කියලා එක විදිහට අපිට ආකාර හතරකට තර්ක කරන්න පුළුවන්. මේ x කියන ඩිම්බයට බලන්න x කියන ශුක්‍රාණු ලැබුණා. x සහ x ඒ කියන්නේ xx කියන්නේ ඒ ළමයා ස්ත්‍රී ගැහණු ළමයි. බලන්න මෙතෙන්දී මොන වගේ හැදෙයිද දෙකන 23 වෙනි වර්ණ දේයුගල මේ පැත්තෙන් x එනවා මේ පැත්තෙන් y එනවා චුට්ටි එකක් එන්නේ x සහ y යා පිරිමි ළමයි මෙයා කවුද බලන්න යාගේ සයිඩ් හැදෙද්දි මේ පැත්තෙන් එන්නේ මවගේ පැත්තෙන් x පියාගේ පැත්තෙනුත් x ලැබිලා තියෙනවා xx නම් යා කවුද ස්ත්‍රීනේ මෙයා බලන්නකෝ මෙතන මවගේ පැත්තෙන් x පියාගේ පැත්තෙන් y නේ කියන්නේ x සහ y නේ එයාත් මොකද්ද පිරිමි ළමෙක් නේ ඔයාලට පේනවද හැමතිස්සෙම ඊළඟ පරම්පරාවේ ස්ත්‍රී දෙකට පිරිමි එකයි නේ නේ ස්ත්‍රී දෙකට පිරිමි දෙකයි නේ ස්ත්‍රී දෙකට පිරිමි දෙකයි ඒ කියන්නේ දෙකට දෙකයි කියන්නේ එකට එකයි
සමාජයක් තුළ පිරිමි සහ ගැහැණු ඇතිවීමේ අනුපාතය ඔබට පේනවා 2ට 1 අනුපාතය. මෙතන ස්ත්‍රී 2ට පිරිමි 2යි කියන්නේ 2ට 2යි කියන්නේ 1ට 1යිනේ. 150යි 150යිනේ. සමාජයක් තුළ ස්ත්‍රී සහ පුරුෂය ඇතිවීමේ අනුපාතය කොහොමද වෙනවා කියන්නේ? 1ට 1 අනුපාතයට ඇති වෙනවා. හරි? මෙන්න ඔයා මෙහිමයි කරන්නේ. මෙතන බලන්න දෙමව්පියන් ස්ත්‍රියක් නම් මෙහිම. මවක් නම් පියා නම් මෙහිම. යාගේ 23 වෙනි වර්ණ දෙය යුගල 23 වෙනි වර්ණ දෙය. මෙහෙම වුණොත් එයා ස්ත්‍රී කෙනෙක්, මෙහෙම වුණොත් පිරිමි කෙනෙක්. ඒගොල්ලන්ට හදන්න පුළුවන් ජන්මාන ඌනන විභාජනයේදී වර්ණ දෙය බෙදෙනවා. එක x එකක් ඒකට යනවා අනිත් x එක අනිත් එකට. x එකක් මේකට එනවා y එක අනිත් එකට. ජන්මාන හැදුවයින් පස්සේ ඒව මිශ්‍ර වෙන්න පුළුවන් ආකාරය. හරිද? මම කරන්නේ මේ පැත්තේ මවගෙන් නිසා ස්ත්‍රී නිසා ඩිම්බ මේවා ශුක්‍රාණු. කොහොමයි නව පරම්පරාව ඇති වෙන්න පුළුවන්.
ලියන්න මාතෘකාව ප්‍රතිබද්ධ ඥාන ප්‍රතිබද්ධ ඥාන ප්‍රතිබද්ධ ඥාන වචනේ ප්‍රතිබද්ධ ඥාන මෙහෙට අවධානය ගන්න මම ප්‍රතිබද්ධ ඥාන කියන එක කියන්නේ. දැන් සමජාත වර්ණ දෙක යුගලක් ගත්තාම සමාන ලක්ෂණ සටහන් වෙලා තියෙන්නේ මේ දෙකේ. මේ දෙකේම සමාන ලක්ෂණ. ඇහි බැමේ ස්වභාවය නම් මේ දෙතන තියෙන ඇහි බැමේ ස්වභාවයම තමයි. සමේ වර්ණේ නම් මේ තනක් තියෙන මෙතනක් තියෙන සමේ වර්ණය කියන්නේ පණවිඩේ තමයි. අපි හිතමු නාසයේ හැඩය නම් මෙතන තියෙන නාසයේ හැඩයම තමයි. සමාන ලක්ෂණ සටහන් වුණු අඩංගු වුණු වර්ණ දෙක යුගලක් තමයි සමජාත යුගලක් කියලා කියන්නේ. ඒතකොට යම් ලක්ෂණයක් තීරණය කරන ඥාන යුගල පිහිටන්නේ සමජාත වර්ණ දෙක යුගලක අනුරූප ස්ථානවල. දැන් මෙතෙන්ට අනුරූපයි මෙයාගේ මෙතන. අපි ගනිමු මොහොම. එකිනෙකට අනුරූප ස්ථානවල තමයි සමජාත වර්ණ දෙක යුගලක යම් ලක්ෂණයක් දාව ඥාන යුගල පිහිටන්නේ. දැන් අපිට උස බව කැපිටල් T නම් මෙතනක් තියෙන්නේ උස බවට හේතු වෙන ඥානය. උස බවට හේතු වෙන ඥානය. එතන මෙතන උස බව තියෙනවා නම් ඊට සමජාත යුගල ඊට අනුරූප ස්ථානයක තියෙන්නත් ඕනේ උස බවට හේතු වෙන ඥානය. ඒතර සමජාත යුගලක එකිනෙකට අනුරූප ස්ථානවල එකම ලක්ෂණයකට අනුරූප ඥාන යුගල පිළිගන්න. එකිනෙකට අනුරූප ස්ථානවල තමයි ඥාන යුගල පිළිගන්නේ. දැන් උදාහරණයක් විදිහට ගෙවතු මෑ ශාකයේ බීජවල රවුම් බව. හරිද? වටකුරු බව සහ රැලි වැටුණු බව. දැන් මේකේ තියෙනවා නම් කැපිටල් R මේකේ තියෙන්නේ සිම්පල් R වෙන්න පුළුවන්. මේක වටකුරු බීජ මේක රැලි වැටුණු බීජ. බීජයේ ස්වභාවය කියන ඥාන යුගල පිහිටන්නේ සමජාත යුගලක එකිනෙකට අනුරූප ස්ථාන. ඒතර මේකේ තියෙන වාසිය තමයි මේ ඥානයේ බලපෑමක් නැතුව මේ ඥානයේට මේ වර්ණ දෙකයත් එක්ක මෙහෙම වෙන්ගෙන යන්න පුළුවන්. මේ වර්ණ දෙකය මේ එක සයිල් එකට යනවා නම් මේ වර්ණ දෙක අනිත් එකට යනවා නම් මෙයාට මෙයාගේ බලපෑමකින් තොරව එකිනෙකින් ස්වාධීනව විරචනයේ වීමේ වෙන්ව යාමේ හැකියාව තියෙනවා. ස්වාධීනව වියුක්ත වීමේ හැකියාව තියෙනවා. හරිද? ස්වාධීනව වියුක්ත වෙන්න පුළුවන්. මෙයාට මෙයාගේ බලපෑමක් නැහැ. මොකද මෙයා තියෙන්නේ මේ වර්ණ දෙකේ මත මෙයා තියෙන්නේ මේ වර්ණ දෙකේ. එතකොට සමජාත වර්ණ දෙක යුගලක අනුරූප ස්ථානයන්හි යම් ලක්ෂණයකට දාන ඥාන යුගල පිහිටන නිසා ඒ එකිනෙකාට ස්වාධීනව වියුක්ත වීමේ හැකියාව ලැබෙනවා. වෙන්ව යන්නේ. වචනේ ස්වාධීනව වියුක්ත වෙන්න පුළුවන්. මෙයාගේ බලපෑමකින් තොරව මෙයාට යන්න පුළුවන්. හරිද? නමුත් අපි බලමු එකම වර්ණ දෙකක් මත ලක්ෂණ කිහිපයකට දාලා ඥාන තියෙනවා නම් එකම වර්ණ දෙකේ මත පිහිටි ස්වාධීනව වියුක්ත නොවන ඥාන ප්‍රතිබද්ධ ඥාන ලෙස හඳුන්වනවා. දැන් උදාහරණයක් විදිහට මෙන්න මේ කෙනෙකුගේ එක්කෝ ස්ත්‍රියකගේ අපි හිතමු X වර්ණ දෙකේ මත ස්ත්‍රියකගේ X වර්ණ දෙකේ මත තියෙනවා යම් කිසි ඥානයක්. අපි හිතමු මේ X වර්ණ දෙකේ මත තියෙනවා යම් කිසි ඥානයක්. මේ මත තියෙනවා අපි හිතමු හිමොෆීලියාව සම්බන්ධ වූ ඥානය. කවුරු මතේ තියෙන්නේ? X වර්ණ දෙකේ මත. X වර්ණ දෙකේ මොකක්ද තීරණය කරන්නේ? යාගේ ලිංගිකත්වය.
ඒ ලිංගිකත්වයත් එක්කම තව කවුද යන්නේ? හිමොෆීලියාවට හේතු වෙන ජානය. මෙයාට මෙයා දාලා යන්න පුළුවන් ද වෙනම? බෑනේ. මෙයා ඇවිදින්න ඕන මෙයාත් එක්ක. ඒ කියන්නේ ලිංගිකත්වයේ තීරණය කරනකොට හිමොෆීලියාවත් තීරණය වෙලා ඉවරයි. එන්න මං කියන්නේ. එකම වර්ණ දේහය මත සටහන් ස්වාධීන වියුක්ත වෙන්න බැරුව. එකම වර්ණ දේහය මත ලක්ෂණ කීපයක් සටහන් වෙනවනම් ඒව ස්වාධීන විරචනය වෙන්න බෑ. ස්වාධීන වියුක්ත වෙලා යන්න බෑ. වෙන් වෙලා යන්න බෑ මේ වගේ. මෙයා මෙයත් එක්ක යනවා, මෙයා මෙයත් එක්ක යනවා. නමුත් මේ ලක්ෂණ දෙකම ස්ත්‍රී බවයි හිමොෆීලියාවයි එකට යනවා. මේ පේන්නේ. ඒ දෙන්නම එකට යන්නේ එක සෙට් එකේ යන්නේ. හරිද? ඒ කියන්නේ එකම වර්ණයේ මත පිහිටි ස්වාධීන වියුක්ත නොවන ඥාන ප්‍රතිබද්ධ ඥාන ලෙස හඳුන්වනවා. හැමතිස්සෙම මෙයාගේ ස්ත්‍රීත්වයත් එක්ක ප්‍රතිබද්ධ වෙලා තියෙනවා. හිමොෆීලියාව සාධන ඥාන. හරිද? අපි හිතමු යම් තවත් ස්ත්‍රියකගේ X වර්ණ දේහය මත පිහිටනවා වර්ණාන්තතාවයට අදාළ ඥාන. X වර්ණ දේහයත් එක්කම යා හැමතැනම යනවා. ඒ කියන්නේ ස්ත්‍රී බවත් එක්ක තමයි ලිංගිකත් එක්ක තමයි මෙයත් යන්නේ. වර්ණාන්තතාවයට හේතු වෙන ඥාන. ස්වාධීන වියුක්ත වෙන්න බැරි ඥාන වලට කියනවා ප්‍රතිබද්ධ ඥාන. හරි ස්වාධීන වියුක්ත වීම වෙන්න බෑ. ඒකට හේතුව තමයි මේ එකම වර්ණ දේහය මත පිහිටි ඥාන ස්වාධීනව වියුක්ත වෙන්න බෑ. යත් එක්ක එයා ඒ ගමන යන්නේ. හරිද? අපි ලියමු පහලින්. ස්වාධීනව වියුක්ත විය නොහැකි. ස්වාධීනව වියුක්ත විය නොහැකි. වෙන් වෙලා යන්න බැරි. ස්වාධීනව වියුක්ත විය නොහැකි. ඥාන ප්‍රතිබද්ධ ඥාන ලෙස හඳුන්වනවා. ස්වාධීන වියුක්ත විය නොහැකි ඥාන ප්‍රතිබද්ධ ඥාන නම් වේ. උදාහරණ ඔයා මේ කලින් X වර්ණ දේහය කියන්නේ ලිංග වර්ණ දේහය. වර්ණ දේහයකි. X කියන්නේ ලිංග වර්ණ දේහයකි. හැබැයි ඒකමත් තියෙනවා හිමොෆීලියාව. සඳහා වූ ඥානය. ඒතොර ලිංග වර්ණ දේහයත් එක්ක තමයි මෙයාට හැමතිස්සෙම යන්න වෙන්නේ. ඒතොර ඒක තීන්දුව වෙන්නේ ස්ත්‍රී පුරුෂ භව ඇති වෙන ඥානෙත් එක්ක වර්ණ දේහයත් එක්ක තමයි මෙයා යන්නේ. ඒතොර එහෙනම් ස්ත්‍රී පුරුෂ භවට හේතු වෙන වර්ණ දේහයක් X වර්ණ දේහයම තමයි මෙයා නිතරම යන්න ඕනේ. ඒ කියන්නේ ලිංගිකත්වයත් එක්ක තමයි මේක බාර වෙන්නේ. අපිට උරුම වෙන්නේ මේ ලක්ෂණෙත් එක්ක. මෙයත් එක්ක මෙයත් එනවා. ඒ කියන්නේ ලිංගිකත්වයක් තියෙනවා. ඒක හිමොෆීලියාවත් ඇවිල්ලා. ඒතර මේ දෙන්නට වෙන වෙලා යන්න බෑ. මේ දෙන්න හැමතිස්සෙම එකට යන්න ඕනේ. හරිද? උදාහරණ. X වර්ණ දේහය මත හිමොෆීලියා රෝගය සාධාරණ ඥානය අපිට ලබා දෙනවා. ඒතර මේ දෙන්නට වෙන වෙන්න බෑ. එකට යන්න ඕනේ. එකම වර්ණ දේහය මත එයට ලියන්න ලිංග වර්ණ දේහය මත
හිමොපීලියාවට අදාළ ජානයේ පිහිටීම නිසා මෙම සාධක දෙකට වෙන්ව යා නොහැක. කවුද සාධක දෙක? ලිංග නිර්ණයයි ලිංගයක් තීරණය කරන එකයි හිමොපීලියාවටයි වෙන් වෙලා යන්න බෑ. එකේම තමයි මේ දෙන්නම යන එක බෝට්ටුව යන්නේ. මේ නිසා හිමොපීලියාව X වර්ණ දෙකේට ප්‍රතිබද්ධ වී පවතී. දෙන්න එක බෝට්ටුව යන තැනක යන්න ඕනේ. ප්‍රතිබද්ධ වී පවතී. ප්‍රශ්නයක් ලියයි. ලිංග ප්‍රතිබද්ධ කියනකොටම ආය දැනගන්න ඕනේ X වර්ණ දෙයට සම්බන්ධ වෙලා තියෙනවා. ලිංග ප්‍රතිබද්ධ මේ වගේ ලිංග ප්‍රතිබද්ධ කියනකොටම X වර්ණ දෙයේ පිට නැගලා ඉන්නේ මේ කුඩ නැගලා ඉන්නේ මෙයා. ලිංග ප්‍රතිබද්ධ ආවේනික රෝග. ලිංග ප්‍රතිබද්ධ ආවේනික රෝග දෙකක් ලියන්න. ලිංග ප්‍රතිබද්ධ ආවේනික රෝග දෙකක් ලියන්න. ලිංග ප්‍රතිබද්ධ ආවේනික රෝග දෙකක් ලියන්න. එක හිමොපීලියාව. දෙක රතු කොළ වර්ණාන්ධතාවය. එක හිමොපීලියාව දෙක රතු කොළ වර්ණාන්ධතාවය. හරිද? හොඳට අහගන්න මම මෙතන ඉඳලා හිමොපීලියාව ප්‍රවේණිගත වෙන හැටි. හිමොපීලියාව උරුම වෙන ආකාරය මම කියා දෙන්නම්. හිමොපීලියාව උරුම වෙන්නේ මෙන්න මේ විදිහට. හොඳට අහගන්න. හිමොපීලියාව එන්නේ පුතේ මෙන්න මෙහෙම X වර්ණ දෙයට ප්‍රතිබද්ධ වෙලා. X වර්ණ දෙයට ප්‍රතිබද්ධ වෙලා. එතකොට හිමොපීලියාව X වර්ණ දෙයට ප්‍රතිබද්ධ වෙලා නම් X වර්ණ දෙහි මත හිමොපීලියාවට අදාළ නිරෝගී ප්‍රමුඛ ජානය පවතින්න පුළුවන්. හිමොපීලියාවට අදාළ නිරෝගී ප්‍රමුඛ ජානය පවතින්න පුළුවන්. මේ ප්‍රමුඛ ජානය මේ X වර්ණ දෙයත් එක්ක පවතින තාක්කල් ඒක අපි කියනවා ඒක නිරෝගී ජානය. මේ X වර්ණ දෙය මේ දෙකම මත තියෙන කැපිටල් H නම් මෙයා නිරෝගී.
මේ නිරෝගී. හැබැයි නිරෝගී මොන කෙනෙක්ද මෙයා? ස්ත්‍රී. මේ ගැහැණු කෙනා XX. හැබැයි කැපිටල් H තියෙන නිසා නිරෝගී. X වර්ණ දේහය මත කැපිටල් H වර්ණ දේහය ඥානය තියෙනවා නම් හිමොපීලියාවට අදාළ අපි කියන්නේ මේ ප්‍රමුඛ ඥානය හිමොපීලියාව කියන රෝගය ඇති වෙන්නේ නැති නිරෝගී ඥානයක් කියලා ඒක කියන්නේ. මට වේලාසනින් කියන්න බැරුණා හිමොපීලියාව කියන්නේ මොකක්ද කියලා. ළමයි හිමොපීලියාව කියන්නේ ඇත්තටම මොකද්ද? මම නම් පුංචි කාලේක මතක තියාගත්තේ හිමොපීලියාව කියනකොටම පීල්ලක් වගේ කියලා අදහසක් මතක තියාගන්න. හිමොපීලියාව කියනකොට පීල්ලක් වගේ හිමොපීලියා. පීල්ලක් වගේ ලේ ගලාගෙන යනවනම් ලේ නවතින්නේ නැත්තම් අපි කියනවා හිමොපීලියාව රෝග ලක්ෂණය. යම් කිසි කෙනෙක්ගේ කැපුමක් හරි කැඩුණු තැනක් හරි තුවාල වෙච්ච තැනක් නිසා රුධිරයේ කැටි ගැසීමකින් තොරව දිගින් දිගට ලේ ගලාගෙන යනවනම් මේ ඔයාගෙන ලේ කැටි ගැහෙනවනේ. හිමොපීලියා රෝගීන් කැටි ගැසීම සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා ඒ කට්ටියගේ රුධිරය ගලාගෙන ගිහිල්ලා ඉවර වෙනකම්ම මාරාන්තික වෙනකම්ම ලේ ගලාගෙන යනවා. හරිද? මාරාන්තික වෙනකම්ම ලේ ගලාගෙන ගිහිල්ලා ඉවරයක් වෙනවා. ඒතර අපි කියනවා අන්න හිමොපීලියා තත්ත්වයක්. එයි මෙයාගේ ලේ ගලාගෙන යන්නේ කැටි ගහෙන්නේ නැත්තේ. එයාගේ මෙන්න මේ ඥානේ නිලින තත්ත්වෙ තිබුණා. දැන් උදාහරණයක් විදිහට මෙහෙම බලන්න. X වර්ණ දේහයක් තියෙනවා. තවත් X වර්ණ දේහයක් තියෙනවා. මේකේ තියෙන සිම්පල් H තන් මෙතන සිම්පල් H තන්. අන්න නිලින ඥානය. මේ ප්‍රමුඛ ඥානය ඒක නිරෝගී. නිලින ඥානය ආවොත් රෝගී. හරිද? මෙයා රෝගී. රෝගී මොන වගේ කෙනෙක්ද? මෙයාත් X නම් ස්ත්‍රී. බලන්න පේනවාද ස්ත්‍රී බවත් එක්ක තමයි මේ කියන්නේ. ලිංගිකත්වයත් එක්ක තමයි මේක ප්‍රතිබද්ධ වෙලා තියෙන්නේ. ස්ත්‍රී පුරුෂ වර්ණ දේහය මත තියෙන නිසා මේකත් එක්ක ප්‍රතිබද්ධ වෙලා මේකත් එක්ක එකට යන්නේ. ඒතර මෙයා රෝගී. හරිද? ඒ රෝගී වෙලා තියෙන්නේ මෙයාගේ නිලීන ඥාන තියෙන නිසා. මේ නිලීන ඥාන දෙක තියෙනවා. නිලීන ඥාන වුණොත් එයා රෝගී වෙනවා. ප්‍රමුඛ ඥාන තිබුණොත් හිමොපීලියාව සම්බන්ධයෙන් රෝගී වෙනවා. දැන් බලන්න තවත් විදියක් මට අදින්න පුළුවන්. කොහොම මේ පැත්තේ කැපිටල් H මේ පැත්තේ සිම්පල් H. එතන මෙයා කවුද? XX නම් එයාත් ස්ත්‍රියක් තමයි. මොන වගේ ස්ත්‍රියක්ද? මේ පැත්තේ ප්‍රමුඛ ලක්ෂණේ මේ පැත්තේ නිලීන ලක්ෂණේ. ප්‍රමුඛ ලක්ෂණේ නිරෝගී නිසා ඒ නිරෝගී ප්‍රමුඛ ලක්ෂණය මගින් රෝගී සිම්පල් H එක වහගන්න. ඒ කියන්නේ මෙයා නිරෝගී, මෙයා ලෙඩේ නෑ. හැබැයි මෙයාගේ සිම්පල් H කියන රෝගී ඥානය යටපත් වෙලා තියෙන නිසා කාට හරි ලෙඩේ දෙන්න පුළුවන්. දැන් මෙයා ලෙඩේ තියෙනවද? ලෙඩේ නෑ. මෙයා නිරෝගී. ඒ නිරෝගී කියන්නේ ප්‍රමුඛ ලක්ෂණේ තියෙනවා. නිරෝගී ප්‍රමුඛ ලක්ෂණේ තියෙනවා. හිමොපීලියා සම්බන්ධයෙන් නිරෝගී ප්‍රමුඛ ලක්ෂණේ. මෙයා සතුව තියෙන ඒ නිසා ප්‍රමුඛ ලක්ෂණය මගින් රෝගී නිලීන ලක්ෂණය යටපත් වෙනවා. හැබැයි මෙයා නිරෝගී කෙනෙක් විදිහට වාසය කළාට මෙයා ළඟ රෝගී ඥානය තියෙන නිසා ඊළඟ පරම්පරාවට මේ ලෙඩේ දෙන්න පුළුවන්. ඒ නිසා මෙයාට අපි කියන්නේ වාහකය. වාහක ස්ත්‍රිය. ලෙඩ වාහනය. එයා නිරෝගී හැබැයි ලෙඩේ දිදී යන්න පුළුවන් මේ. රෝගී එයා ළඟ සංගවිලා තියෙනවා. පිටින් බැලුවාම නිරෝගී නමුත් ඇතුලෙන් රෝගී ඥානය තියෙන නිසා ඊළඟ පරම්පරාවට ලෙඩ දෙන්න පුළුවන් වාහනයක්. වාහක ස්ත්‍රිය. දැන් බලන්න මෙන්න මෙයාව. මෙහිම වර්ණ දෙකක් තියෙනවා. චුට්ටි වර්ණ දෙකක්. මේක මත තියෙන්නේ කොහොමද කියලා ඔයා බලන්න. කැපිටල් H එක. මේක මත ලෙඩෙන්නේ නැහැ.
මේ හිමොපීලියාව ප්‍රතිබද්ධ වෙන්නේ X වර්ණ දේහයකට. මිසක හිමොපීලියාව Y වර්ණ දේහයට ප්‍රතිබද්ධ වෙලා නැහැ. ඒ කියන්නේ Y වර්ණ දේහෙන් ලෙඩ ගෙනල්ලා නැහැ. ලෙඩ ගේන්නේ මොන වර්ණ දේහෙද? මෙයා ප්‍රතිබද්ධ වෙන්නේ X ට. මෙයා ප්‍රතිබද්ධ වෙන්නේ X ට, Y ට ප්‍රතිබද්ධ වෙලා නැහැ. හැබැයි දැන් X මත තියෙන නිරෝගී ඥානය නිසා මේ පිරිමියා මොන වගේ කෙනෙක්ද? මේ පිරිමි කෙනෙක්. XY තියෙන පිරිමි. නිරෝගී පිරිමි කෙනෙක්. අපි තවත් පිරිමි කෙනෙක් බලමු. මෙන්න මෙහෙම පිරිමි කෙනෙක් බලන්න. X වර්ණ දේහයක් සහ Y වර්ණ දේහයක් තියෙනවා. X සහ Y තියෙනවා. මේකේ තියෙන සිම්පල් H එකක් වුණා මොකද්ද? තියෙන්නේ X වර්ණ දේහ එකයි. ඒකෙත් තියෙන ලෙඩ ජාන. නිලීන ජාන. එහෙනම් අනිවාර්යෙන් මේ පිරිමි කෙනා මොකෙද්ද? රෝගී පිරිමි කෙනෙක්. මේක යටපත් කරගන්න නිරෝගී ජානය ලැබෙන්න තව X එකක් මෙයා ළඟ නැහැ. තියෙන X එකේ රෝගී ඥානය තියෙනවා නම් නේද? රෝගී බවට ඇතිවෙන නිලීන ඥානය තියෙනවා නම් අනිවාර්යයෙන්ම යා රෝගී පිරිමි. රෝගී පිරිමි. හරිද? දැන් මෙතන බලන්න capital H නිරෝගී ස්ත්‍රියක් XX නිසා මේ නිරෝගී ඥානය මේ රෝගී ඥානය හරිද? එතකොට මේ තියෙන්නේ නිරෝගී තමයි හැබැයි වාහක. ඇයි? මෙයාට ප්‍රමුඛ ඥාන තියෙන නිසා මෙයාට දෙන්නේ නිලීන ඥාන තියෙන නිසා මේ ලෙඩ ඥාන කාට හරි දෙන්න පුළුවන්. ඊළඟ පරම්පරාව කෙනෙකුට යවන්න පුළුවන්. ඒක නිසා මෙයා වාහක ස්ත්‍රියක්. ඊපස්සේ මෙතෙන්දි බලන්න මෙයා පිරිමි කෙනෙක්. X වර්ණ දේහයට ප්‍රතිබද්ධව තමයි මේ හිමොපීලියාව රෝගේ ඉන්නේ. හැබැයි කැපිටල් H තියෙන්නේ ඒක නිසා නිරෝගී පිරිමි කෙනෙක්. මෙයා පිරිමි කෙනෙක් XY. හැබැයි සිම්පල් H ඥාන තියෙන්නේ. එයා යටපත් කරන්න ප්‍රමුඛ ඥානයක් නෑ. මොකද X එකයි තියෙන්නේ. ඒක තියෙන සිම්පල් H නිසා රෝගී පිරිමි. දැන් අපි කල්පනා කරමු රෝගී පිරිමියට යන කල. මේ පිරිමි ළමයා රෝගී පිරිමි ළමයෙකුට උපත ලබනවා. ඉපදුනයින් පස්සේ මෙයාගේ කුඩා කාලෙදී පිරිමි ළමයේ තියාගන්න පුළුවන් ලෙඩක් තුවාලයක් ඇති කරගන්න නැති වෙන විදිහ. පිරිමි ළමයේ තුවාලයක් නැතුව තියාගන්න පුළුවන්. උඩ පැනලා වැටිලා ගස් මුල් වල වැටිලා ගස් වලින් වැටිලා බයිසිකල් පෙරලම් වැටිලා කොයි වෙලෙම් වෙලා ආකාර පිටම තුවාලයක් කරගත්ත ගමන් ලේ ගිහිල්ලා එකම ඒතර පිරිමි කෙනෙක් ළඟ මේ ඥාන තිබුණා නම් රෝගී තත්ත්ව තිබුණා නම් එයා කුඩා කාලෙදිම මිය යනවා. කුඩා කාලෙදිම මිය ගියාම කවදාවත් පිරිමි කෙනෙක්ගේ ඊළඟ පරම්පරාවට මේ ඥානයක් යන්න විදියක් නෑ. ඇයි? පිරිමි කෙනා කුඩා කාලෙදිම මිය යන නිසා. දැන් ඔයා හිතන්නේ මෙන්න මේ කෙනා ජීවතුන් අතර ඉන්න පුළුවන් කෙනෙක්. සමජාත යුගලක එකක් මවගෙන් එකක් පියාගෙන් නම් මේ ලෙඩ ඥානය ආවේ මේ වගේ මවකගෙන් වෙන්න පුළුවන්. හැබැයි මේ වගේ මේ අනිත් එක පියාගෙන් එන්න ඕනේ. මේ සමජාත යුගලෙන් එකක් පියාගෙන් එකක් මවගෙන්. ඒ පියාගෙන් මේ වගේ එච් එකක් එන්න පුළුවන්ද? මෙයාට. මෙහෙම පියෙක් හිටියොත් මෙයා පුංචි කාලේදීම මොනවා වෙනවද? මිය යනවා නේද? ඒක නිසා මෙයාගෙන් කවදාවත් මෙයාට මේක එන්න විදියක් නැහැ. මෙයා රෝගී නම් පුංචි කාලේදීම මිය යනවා. රෝගී නම් පුංචි කාලේදීම මිය යනවා. පුංචි කාලේදී මිය ගියාම ඊළඟ පරම්පරාවට මේ සිම්පල් එච් එක මේ පිරිමි කෙනෙක්ගෙන් නම් එන්න විදියක් නැහැ. පිරිමි කෙනෙක්ගෙන් එන්න විදියක් නැත්තම් මෙහෙම සමජාතීය ගලක් ගැහැණු කෙනෙක් ළඟ තියෙන්න බෑ. ගැහැණු දරුවෙකුට XX දෙක දෙන්නේ එකක් පියාගෙන් එකක් මවගෙන්.
පියාගෙන් සිම්පල් එච් එක එන්න බෑ. පියා කෙනෙක් වෙන්න ඉස්සෙල්ලා පුංචි කාලේදී මෙයා මේ යනවා. මෙයාට බෑ තව කෙනෙකුට මේ ලෙඩ ජාන දෙන්න. හිතන්න පිරිමි කෙනෙක් ළඟ තියෙන හොඳ ලක්ෂණයක් කියලා ලෙඩක් දෙනවට වඩා නරකයිද ඒ ලෙඩේ අනිත් අයට දෙන්නේ නැතුව තමන් ඒකේ මියන්නේ. ඒ වගේ දෙයක් තමයි මේ පිරිමි කෙනාට වෙන්නේ. මෙයා මේකෙන් කුඩා කාලේදී මියනවා මිසක මෙයාට පරම්පරාවට දෙන්න විදියක් මේක ලැබෙන්නේ නැහැ. විවාහ පත්‍රයකන් ඉන්නේ නැහැ මේක. මියන්නේ. ස්ත්‍රියකට කවදාවත් පිය පාර්ශ්වයෙන් මේ වගේ ලෙඩක් එන විදියක් නැහැ. ඒක නිසා මෙන්න මේ ඥාන සටහන තියෙන විදියක් නැහැ සමාජයේ. මේ ඥාන සටහන අපේ සමාජය තුළ පවතින්න බෑ. ඇයි හේතුව? මේ එකක් මවගෙන් එකක් පියාගෙන් XX දෙක එනකොට හරිද? පියා කුඩා කාලේදී මිය ගිහින් මවගෙන් නම් මේක එන්න පුළුවන්. මේ වගේ මවවල් ඉන්නවා. වාහක ස්ත්‍රිය. එයාගෙන් එක එන්න පුළුවන්. හැබැයි පිරිමි කෙනෙක්ගෙන් තියෙන්නේ මෙන්න මේ වගේ රෝගී පිරිමියෙක්ගෙන් වුණ මේක එන්න. රෝගී පිරිමියා පුංචි කාලේදී මිය යනවා. ඒක නිසා මෙහෙම කෙනෙක්ගෙන් ස්ත්‍රියකට මේක එන්න බෑ. මේ ඥාන ස්ථාන වෙන්නේ බෑ. හරිද? එහෙමනම් අපි මේ ලක්ෂණ ලියගමු. XX capital H මේක අපි ලියමු. මෙතන ඉස්සරහින් ලියමු මේ කතාව. H capital H simple H. හරිද? මේක capital H Y simple H Y. අපි මේ කට්ටියගේ නම් ලියමු. මෙයා නිරෝගී ස්ත්‍රී, මෙයා රෝගී ස්ත්‍රී. නමුත් මේක සමාජගත වෙන්න බෑ ඒක අපල දාන්න. මේක වාහක කාන්තා, වාහක ස්ත්‍රී. මේක නිරෝගී පිරිමි, මේක රෝගී පිරිමි. හරිද? අපි පහලින් වාක්‍යයක් ලියමු. වාක්‍යයක් ලියමු. හිමොෆීලියාව රෝගයේදී හිමොෆීලියාව රෝගයේදී රුධිරයේ කැටි ගැසීමක් සිදු නොවන නිසා රුධිරයේ කැටි ගැසීමක් සිදු නොවන නිසා හිමොෆීලියා රෝගයෙන් පෙළෙන හිමොෆීලියාව රෝගයෙන් පෙළෙන
පිරිමි ළමයි මොකද්ද වෙන්නේ? කුඩා කාලයේදීම මිය යයි. කුඩා කාලේදී මැරිලා යන්නේ. කුඩා කාලයේදීම මිය යයි. මේ නිසා රෝගී කාන්තාවන් සමාජගත විය නොහැක. රෝගී කාන්තාවන් සමාජගත වෙන්න බෑ. රෝගී කාන්තාවන් සමාජගත විය නොහැක. ඇයි රෝගී කාන්තාවන් සමාජගත වෙන්න බැරි? මෙහෙම වෙන්න බෑ. හේතුව මීට හේතුව ස්ත්‍රී බව ඇතිවීමට නම් XX වර්ණදේහ යුගලෙන් අනිවාර්යෙන් X වර්ණදේහයක් පියාගෙන් උරුම විය යුතුය. මේ දෙකෙන් එකක් පියාගෙන් එන්න ඕනේ. මේ කෙනා මැරිලා. පුංචි කාලේදී මේ කෙනා මැරිලා. ඉතින් එහෙමනම් මෙයාට මේකෙන් විදියක් නැහැ. මේක මවගෙන් එන්න පුළුවන්. වාහක කාන්තාවකින් මේක එන්න පුළුවන්. හැබැයි පිරිමි කෙනෙක්ගෙන් මේක එන්න බැරි. නේද? ඒ කෙනා කුඩා කාලේදී මේ ගිය බැරි. හරිද? වර්ණදේහයක් ලැබෙන්න ඕන අනිවාර්යෙන් පිරිමි කෙනෙක්ගෙන්. එයා කුඩා කාලේදී මිය යන නිසා එවැනි වර්ණදේහයක් ස්ත්‍රියකට ලැබෙන්න විදියක් නැහැ. කුඩා කාලයේදීම මිය යන නිසා ස්ත්‍රියකට එවැනි වර්ණදේහයක් උරුම නොවේ. එහෙම එවැනි වර්ණදේහයක් උරුම වෙන්න විදියක් නැහැ. මම ඔයාට තව පාරක් අවධාරණය කරන්නම් මෙන්න මේ කතාව. මේ වර්ණදේහ යුගල කාගෙන් ලැබිච්ච ඒවාද මේ ස්ත්‍රී වර්ණදේහ යුගල? මේ XX යුගල අනිවාර්යයෙන්ම මේ 23 වෙනි යුගලනේ. 23 වෙනි යුගලෙන් එකක් මවගෙන් ලැබිච්ච X එකක් අනිත් එක පියාගෙන් ලැබිච්ච X එකක්. ඉතින් මවගේ ළඟත් X ඒවා තියෙනවා. පියාගේ ළඟත් X එකක් තියෙනවා. ඒතර එහෙම ලැබිච්ච X දෙකක් තමයි ගෑනු ළමයෙක් ඇතිවීමට හේතුව. ගෑනු කෙනෙක් ඇති වෙන්නේ එක X එකක් මවගෙන් ඇවිල්ලා අනිත් X එක පියාගෙන් ඇවිල්ලා ඒ යුගලෙ නම් තමයි ස්ත්‍රියක් ඇති වෙන්නේ. එතකොට මෙහෙම වෙන්න බැරි මේ X එක මවගෙන් එන්න පුළුවන්.
sorry මේ ලෙඩ රෝගෙත් ලෙඩත් එක්ක ඥානය මවගෙන් එන්න පුළුවන් වාහක කාන්තාවක්. හැබැයි මේ ඥානය එන්න බෑ පියාගෙන් හේතුව පියාගෙන් එහෙම X එකක් එනවනම් ඒ පියා රෝගී පිරිමි කෙනෙක් වෙන්න ඕන. මෙහිම එකක් තියෙන පිරිමි කෙනා රෝගී පිරිමි කෙනෙක් වෙන්න ඕන. රෝගී පිරිමි කෙනා පුංචි කාලෙදිම ලේ ගිහිල්ලා මැරෙනවා. පිරිමි ළමයෙක් තියාගන්න පුළුවන් තුවාලයක් වෙන්න තියෙනවා. සා මෙහෙම පිරිමි ළමයෙක් හිටියනම් මෙයා රෝගී. රෝගී කෙනා පුංචි කාලෙදිම මැරෙලා යනවා. සා මෙහෙම දෙයක් පිරිමි කෙනෙක්ගෙන් ගෑනු කෙනෙකුට කවදාවත් යන්න බෑ. සා රෝගී කාන්තාවන් සමාජගත වෙන්න බැරි මෙන්න මේ හේතුව නිසා. මේ යුගලෙන් එකක් මවගෙන් ලැබිලා තියෙනවා මේ වගේ. අනිත් එක පියෙක්ගෙන් එන්න ඕන. පියෙක් එහෙම ඉන්න බෑ. ওই තත්ත්වෙට එන්න. පුංචි කාලේ පිරිමි කෙනා මැරෙලා යනවා. හරිද? ලියන්න ප්‍රශ්නයක්. ප්‍රශ්නයක් ලියන්න. හිමොෆීලියා රෝගයේ සම්බන්ධ හිමොෆීලියා රෝගයේ සම්බන්ධ වාහක කාන්තාවක් මේ රෝගයේ සම්බන්ධ වාහක කාන්තාවක් මේ නිරෝගී පිරිමි කෙනෙක් සමග මේ ඉන්නේ නිරෝගී පිරිමි කෙනෙක් සමග. ඒ කියන්නේ මෙන්න මේ දේ. විවාහපත් වීම ලැබෙන ළමයින් වෙත රෝගය ප්‍රවේණිගත වන ආකාරය පැහැදිලි කරන්න. රෝගයේ ප්‍රවේණිගත වන ආකාරය පැහැදිලි කරන්න. මෙන්න මේ දෙන්න තමයි ගන්න ඕනේ දැන් කරලියද. වේදිකාවට ගන්න ඕනේ මෙන්න මේ දෙන්න. හරිද? බලමු මේ දෙන්න අරගෙන ඒ කට්ටියකින් ඊළඟ પરම්පරාව ඇති වෙන හැටි. ඔන්න සිලම දෙමාපිය මොන වගේද? වාහක ස්ත්‍රියක් නිරෝගී පිරිමි කෙනෙක් එක විවාහ වෙනවා. අපේ තර්කේ රෝගී පිරිමි ඉන්න විදියක් නැහැ. ඒගොල්ලෝ මැරෙනවා. උදා කාලෙදිම තුවාල වෙලා ලේ ගිහිල්ලා මැරෙනවා. නිරෝගී පිරිමි කෙනෙක් නම් ඉන්න පුළුවන්. කැපිටල් H එකක් තියෙන කෙනෙක් ඉන්න පුළුවන්. මෙන්න වාහක ස්ත්‍රිය X වර්ණ දේහයයි වුණොත් ස්ත්‍රී. ඔයාන්න එහෙම ඉස්සෙල්ලා බලන්න. ස්ත්‍රියක් වෙන නම් XX වෙන්න ඕන. 23 වෙනි වර්ණ දේහ යුගල. දැන් මේ පන්තියේ මේක අහගෙන ඉන්න ගෑනු ළමයින් ඒ කට්ටිය ගෑනු වෙලා තියෙන්නේ මොකද? එයාගේ හැම සෛලයකම 23 වෙනි වර්ණ දේහ යුගල මෙහෙම ඇත්තේ. එයාට පියාගෙන් ලැබිලා තියෙන්නේ X වර්ණ දේහයක්, මවගෙන් ලැබිලා තියෙන්නේ X වර්ණ දේහයක්. ඒක නිසා වර්ණ දේහ XX වුණාම එයා ගෑනු කෙනෙක්. දැන් මේ ළමයා පිරිමි ළමයෙක් වුණේ මොකද? එයාට X වර්ණ දේහයක් සහ පියාගෙන් ලැබිලා තියෙන Y වර්ණ දේහයක්. මවගෙන් X එකක් පියාගෙන් Y වර්ණ දේහයක්. එයා පිරිමි ළමයෙක්. ඒතර මේ වාහක ස්ත්‍රියන් කොහොමද තියෙන්නේ?
එයාට ලෙඩේ නෑ. නමුත් ලෙඩේ දෙන්න පුළුවන්. අන වාහක ස්ත්‍රී. එයාට ලෙඩේ නෑ. හැබැයි ලෙඩේ දෙන්න පුළුවන්. නිරෝගී පිරිමි. එයාට ලෙඩේ නෑ. ලෙඩේ නැත්තම් ලෙඩ දෙන්නෙත් නෑ. එක මේක x එකයි තියෙන්නේ. ඒකේ නිරෝගී. y එකේ ලෙඩ යන්නේ නෑ. y වර්ණ දෙහි ප්‍රතිබද්ධ ජාන නෑ. ওই වගේ ලෙඩ ජාන ගෙනියන්නේ නෑ y. දැන් මේගොල්ලන්ගේ ජන්මාන බලමු. ජන්මාන. මෙහර ජන්මාන වර්ග දෙකක් හදන්න. මොකද්ද? x capital H එක රැගත් x. තවත් x එකක් හදන්න පුළුවන්. a ඩිම්බේට යන්නේ මොකද්ද? simple h රැගත් x. අන්න ඌනන විභාජනයේදී මේ වර්ණ දෙය මේකට යනවා, මේ වර්ණ දෙය මේකට යනවා. ඩිම්බ දෙකක් හට ගන්නවා. එකක් capital H ඩිම්බ, අනිත් එක simple h රැගත් ඩිම්බ. පේනවද? ඩිම්බ වර්ග දෙක. මෙයත් ශුක්‍රාණු වර්ග දෙකක් හදනවා. කොහොමද? එකක් x වර්ණ දෙහි රැගත් capital H රැගත් නේද? ශුක්‍රාණු පොඩි බලික කෑල්ලක් හම්බ. අනිත් එක y වර්ණ දෙහි රැගත් ශුක්‍රාණු. මේ y වර්ණ දෙහි මුංචි y වර්ණ දෙහි. දැන් බලමු ඊළඟ පරම්පරාව. මේ ඩිම්බෙට මේ ශුක්‍රාණු ලැබෙනවා. කොයි වගේ කෙනෙක්? මේ ඩිම්බෙට මේ ශුක්‍රාණු ලැබුණොත් කොයි වගේ කෙනෙක්? එහෙම නැත්නම් මෙන්න මේ ඩිම්බෙට මේ ශුක්‍රාණු. නෑ එහෙම නෙමෙයි මේ ඩිම්බෙට මේ ශුක්‍රාණු. ඔන්න ඔයා විහා කියාවන් ඉර බලන්න මොන වගේ කට්ටියද ඉක්මන් කරන්නේ. ඊළඟ පරම්පරාව මොන වගේද කියලා ඔයා ලියන්න. Okay. ඔව්. තමන්නේ ඔව්. මේ පාඩම් කළා. චරිතය කරන්නේ විසුමාවේ කෝප දාලා පේපර්ස් කරන්න. පේපර්ස් ඔව් මම ඒක ආපහු කියනවා ඕක දැනගන්න තමයි චෙක් කරන්න තමයි ඉතින් නැත්නම් අපි පුරා කැටගරි ආපස්සට දෙන්න බෑනේ. ඒ නිසා දැන් තාම මම මේ කොලේ පන්තියේ ඔන්ලයින් ක්ලාස් එකේදී මට තාම බලන්න බැරි වුණා. මම ඒක බලලා කතා කරන්න. කතා කරලා ප්‍රභාවිතව මම කතා කරනවා. හරිද?
හරිද වැඩි මේ 11 ළමයින්ට මම ටෙස්ට් එක තියෙනවා ආලෝකයේ පාඩම මම හිතන්නේ ලබන සතියේ විතර ඉවර කරගන්න පුළුවන් වෙයි ටෙස්ට් එක තියෙනවා ඊළඟ සතියේ විතර ඉවර කරපු ගමන් ටෙස්ට් එක තියෙනවා 11 ළමයි සූදානම් වෙන්න ඕන 11 පන්තියේ පාඩම් ආලෝකයේ පාඩම දක්වා සියලුම දේවල් 11 පොතෙන් විතරයි ඉස්සෙල්ලා මම කරන්නේ ඊළඟට මම මේ 10 දේවල් කරගෙන යන්නේ මට 10 දේවල් ඔයාලට මේ පැත්තෙන් මතක් කරන් ගිහිල්ලා තමයි ඔයාලට 10ත් කවලම් කරලා මම ටෙස්ට් එක තියන්නේ. තාමත් එහෙම තිබුත් අසාධාරණයක් තියෙන පොඩි. මේ දේවල් ආයෙ චුට්ටක් මතක් කරලා තමයි මම ඔයාලට ටෙස්ට් එක දෙන්නේ. මම හරි සතුටු වෙනවා. ළමයි 70ක් 80ක් මේ 10 පාඩම් එකත් මාත් එක්ක මේ වෙලාවේ රැය තිස්සේ සම්බන්ධ වෙන එක ගැන. මම මේ පාඩම් මේකයි විද්‍යුතයයි විතරයි මම ඔයාලට කරලා දෙන්නේ මෙහෙම. කරලා දීලා මම කෙලින්ම 11 දවස් දෙකක් කරන්න පටන් ගන්නවා. 11ම මේ දවස්වලත් කරන්න පටන් ගන්නවා. 11 පාඩමක් මේ දවස්වලත් අද ගන්න. ඒක ඉක්මනට ඔක්කොම ඉවර කරගන්න පුළුවන් වෙයි. හරිද? ඒතර මේකයි විද්‍යුතය ඉවර කරපු ගමන් මම 10 දේවල් වලින් ටෙස්ට් එක පාඩම් තියෙනවා. එතකොට දැනට අපි තියන්නේ කවරද මේ මෑතකදීම නෝන් තියෙනවා 11 පාඩම් ටිකෙන් විතරක්. ආලෝකයේ දක්වා. ඔයා සූදානම් වෙන්න. දැන් දෙමාපියෝ කෝල් අරගෙන ගියා ගන්න. දැන් මම ඔක්කොල්ලා දුන්නා දැන් ළමයි ඉන්න මට්ටම පෙන්වන්න ඕනේ මට දෙමාපියන්ට. මෙන්න මේ මට්ටමේ තමයි දරුවා ඉන්නේ. ඒක නිසා ඒගොල්ලෝ උනන්දු කරව ගන්න. නැත්තම් අන්තිමට මේක පෙන්වලා දීලා බලන්න නැහැ නෝන ළමයි ඉන්න මට්ටම කියලා. වේලාසනින් ඒක පෙන්වලා දෙන්න ඕනේ. ළමයටත් කියන්න ඕනේ ආ ඉන්නේ මේ මට්ටමේ කියලා. ඒක ඉතාම වැදගත් අධ්‍යාපන ක්‍රියාවලියකට ඇගීම කියන එක වැදගත්ම දේ. හරිද? ඒ නිසා ඇගීමක් නැති අධ්‍යාපනයක් ඇති වැඩක් නැති වෙනවා. නිරන්තරයෙන් මැන යන්න ඕනේ. ආ ඉන්නේ මේ මට්ටමේ. ඒකට අපි ඉදිරියේදී මේ ඊළඟ සතිය විතර වගේ ඇගීම කරන්න ඕනේ. හරි ඒක නිසා ඔයා පාඩම් කරලා තියාගන්න 11 පොත ඉස්සෙල්ලා ඊට පස්සේ මම 10 පොත දෙනවා මේ පාඩමයි විද්‍යුතය කරලා ඉවරනවා හරි දැන් ඔන්න එහෙමනම් මම කියාගෙන ගියා මෙන්න මෙතන හරිද දැන් කොහොමද මේක ලියන්නේ මට කියා දෙන්නකෝ මොකද්ද අපි දැන් කරන්න ඕන කියලා මෙතන මේ ඩිම්බය හරිද මවගේ පැත්තෙන් තියෙන වාහක ස්ත්‍රිය ඒ ඩිම්බේ කොහොමද තියෙන්නේ x වර්ණ දෙය x වර්ණ දෙය මොන වගේ එකක්ද කැපිටල් h එකක් මේ පැත්තෙන් ගෙනල්ලා තියෙනවා හරිද? එහා පැත්තෙන් එන්නේ මොකද්ද? x වර්ණ දෙයේ තියෙන ශුක්‍රාණු. x වර්ණ දෙයේ ගත්ත ශුක්‍රාණුට x එන්නේ. හැබැයි ඒකෙත් ඇවිල්ලා තියෙන කැපිටල් h එකක්මයි. මේ පැත්තෙනුත් කැපිටල් h, මේ පැත්තෙනුත් කැපිටල් h, මේ පැත්තෙනුත් x, මේ පැත්තෙනුත් x. එතන මේ මොන ළමයින්ද මේ එන්නේ මට කියා දෙන්න. මේ මොන ළමයින්ද මේ ඇති වෙන්නේ? මෙයාව ස්ත්‍රියක් හැබැයි නිරෝගී කැපිටල් h නේ. මෙයා නිරෝගී ස්ත්‍රී. හරිද? මේකට අපි ලියමු මෙයා මොන වගේද? නිරෝගී ස්ත්‍රී. නිරෝගී ස්ත්‍රී. මෙයාට මොන ලෙඩේ නැද්ද? හිමොෆීලියාව නැහැ. නිරෝගී ස්ත්‍රියක්. ඊළඟට බලන්න මෙන්න මෙයා මොන වගේද බලන්න මේ පැත්තෙන් ඩිම්බේකින් එන්නේ x. කැපිටල් h එකක්. මේ පැත්තෙන් අනේ චූටි y එකක්. චූටි y එකක් ඒකේ ලෙඩ නැහැ xy. මේ හොඳ පිරිමි ළමයි මේ කැපිටල් h එකක් නෙදී. කැපිටල් h එකක් එන නිසා මෙහා නිරෝගී පිරිමි ළමයි. නිරෝගී පිරිමි ළමයි. මෙහා නිරෝගී ස්ත්‍රී. හරිද නිරෝගී ස්ත්‍රී නිරෝගී පිරිමි. ඊපස්සේ මෙන්න මෙයා මොන වගේද බලන්න. මෙයාගේ මේ පැත්තේ x එකක් තියෙනවා. ඒකේ සිම්පල් h තියෙන්නේ හැබැයි. මේ පැත්තේ x එකක් තියෙනවා. ඒකේ කැපිටල් h එකක් තියෙනවා. එතන මේ පැත්තේ නිරෝගී ලක්ෂණය තියෙනවා. මේ පැත්තේ රෝගී ලක්ෂණය තියෙනවා. ඒ කියන්නේ මෙයා මේ රෝගී ලක්ෂණේ නිරෝගී ලක්ෂණය මගින් යටපත් වෙනවා. රෝගී ලක්ෂණේ නිරෝගී ලක්ෂණය මගින් යටපත් වෙනවා. එහෙනම් මෙයා නිරෝගී තමයි හැබැයි ලෙඩේ දෙන්න පුළුවන් කාට හරිනේ. අනාගතයට ගෙනියන්න පුළුවන් මෙයා. මෙයා නිරෝගී. ඒ නිරෝගී ඥානයක් තියෙනවනේ. ඒ ප්‍රමුඛ ඥානය මගින් මේ නිවිල ඥානය යටපත් වෙනවා. ලෙඩේ යටපත් කරගන්නවා. හැබැයි මෙයා ලෙඩේ දෙන්න පුළුවන් කාට හරි මෙයා මාර වාහකේ. වාහක ස්ත්‍රී. ඒ වාහක ස්ත්‍රී කියන්නේ මේකත් x නිසා. මේ දෙකම x දෙකක් හැබැයි කැපිටල් h සිම්පල් h වාහක ස්ත්‍රී. මෙයා මොන වගේද බලන්න.
මේ පැත්තෙන් x නේද? සිම්පල් h එකක් තියෙන දෙන්නේ. මේ පැත්තෙන් y පොඩි පොඩ්ඩෙක් නේද? x y. හැබැයි ලෙඩෙක් නේද? රෝගී පිරිමි. මෙයා මැරෙනවා. ලේ ගිහිල්ලා මැරෙනවා. තේරුණාද? එයා සමාජගත වෙන්නේ කවදාද දවසක මියන්නේ. එයාට බෑ මේ රෝගී ජාන ඊළඟ પરම්පරාවට දෙන්න. ඊළඟ પરම්පරාවට දෙන්න මෙයා ඉතුරු වෙන්නේ. නිරෝගී පිරිමි කෙනෙක් සමාජගත වුණොත් මිසක එයාගේ නිරෝගී ජාන ඊළඟ પરම්පරාවට ගියොත් මිසක නිරෝගී ජාන ඊළඟ પરම්පරාවට ගියොත් මිසක රෝගී ජාන නම් පිරිමියයි දෙන්නේ නැත්නම් රෝගී පිරිමියා මිය යනවාමයි. තේරෙනවද? දැන් මෙන්න බලන්න. නිරෝගී ස්ත්‍රී, නිරෝගී පිරිමි, රෝගී වාහක ස්ත්‍රී, මේක රෝගී පිරිමි. මෙයා මිය යනවා. ඇයි මෙයා ස්ත්‍රී XX. capital H capital නිසා නිරෝගී ස්ත්‍රී. XY පිරිමි. හැබැයි capital H නිසා නිරෝගී පිරිමි. මේක XX ගැහැණු. හැබැයි මේ වර්ග දෙකම තියෙනවා. මෙයා නිරෝගී. හැබැයි වාහක ස්ත්‍රී. මෙයා මෙන් XY පිරිමි. හැබැයි ලෙඩ එකක් තියෙනවා. ලෙඩ පිරිමි, රෝගී පිරිමි ආමිය. මෙයාට මේ ලෙඩේ ආවේ කොහෙන්ද බලන්න. මේ ලෙඩ H එක ආවේ කොහෙන්ද බලන්න. බලන්න කොහෙන්ද ආවේ? ලෙඩ H එක ආවේ අම්මගෙන්. වාහක ස්ත්‍රියගෙන් මේක ඇවිල්ලා තියෙන මේ ලෙඩ H එක නේ. මේ ලෙඩේ දෙන්නේ ගෑනු. මේ යන්නේ පිරිමි. ස්ත්‍රීන් තමයි ලෙඩේ දෙන්නේ. මැරෙන්නේ පිරිමි. ඔක තමයි සමාජ ලක්ෂණය සාමාන්‍ය. නේද? පිරිමින් මේ යනවා. හැබැයි ලෙඩේ ඇවිල්ලා තියෙන්නේ කොහෙන්ද? ගෑනු කෙනෙක්ගෙන්. විහංසා කියලා මේ වීඩියෝ දාගෙන නටන කෙනා කවුද? විහංසා කියන්නේ කවුද? බොරු නමක් දාගෙන නටන කෙනා කවුද? මන්දබුද්ධික පිරිමි ළමෙක් ඉන්නවා වගේ නේද? විහංසා කියලා කියන්නේ නමක් දාගෙන තියෙන කවුද? මේ හිමොපීලියා නෙමෙයි මන්දබුද්ධික බව යන විදිය තමයි අපිට මේ කතා කරන්න වෙන්නේ. මන්දබුද්ධික. 11 ළමයින්ට වැදගත් වෙන්නේ ওই වගේ එකක්ද? හම්බුනොත් තට්ටි හිල් කරන පරිස්සමෙන් ඉන්නවනේ මාත් එක්ක. හරිද? ඉතින් එහෙමනම් ඔන්න මම හිමොපීලියා රෝගය මේ ප්‍රවේණීගත වෙන ආකාරය මම කතා කරා. හරිද? හිමොපීලියා රෝගය අතින් අත යන හැටි කතා කරා. ඒතකොට මට තව තියෙනවා මෙන්න මේ රෝගය ගැන කියා දෙන්න ප්‍රශ්නයක් ලියාගෙන ටක් දාන්න. ප්‍රශ්නයක් ලියාගන්න. රතු කොළ වර්ණාන්ධතාවය ප්‍රවේණීගත වන ආකාරය පැහැදිලි කරන්න. රතු කොළ වර්ණාන්ධතාවය ප්‍රවේණීගත වන ආකාරය පැහැදිලි කරන්න. දෙවෙනි ප්‍රශ්නේ ජාන විකෘති නිසා නැත්නම් විකෘති ජාන නිසා ප්‍රවේණීගත වන ආබාධ දෙකක් ලියන්න. ජාන විකෘති වීම නිසා ප්‍රවේණීගත වන ආබාධ දෙකක් ලියන්න.
ඊළඟ ප්‍රශ්නේ ප්‍රතිසංයෝජිත DNA ලෙස හඳුන්වන්නේ කුමක්ද? ප්‍රතිසංයෝජිත DNA ලෙස හඳුන්වන්නේ කුමක්ද? ඊළඟ ප්‍රශ්නේ ජාන තාක්ෂණය භාවිතා වන අවස්ථා 3ක් ලියන්න. ওই ප්‍රශ්න 3ට උත්තර සෙව්වයින් පස්සේ පාඩම ඉවර වෙනවා. මම ඔයාලට ආරාධනා කරනවා හිමින්සරේ ওই ප්‍රශ්න වලට පොත කියවලා උත්තර සොයන්න. නැත්නම් මගේ උත්සාහය ලබන සතියේ පැය භාගයක් විතර ඇතුළත ওই ප්‍රශ්න 3ට උත්තර සොයලා දීලා අපි අන්න මොන කොටසට යනවද? අන්න ධාරා විද්‍යුතයේ කොටසට යනවා. ධාරා විද්‍යුතය ඔයාලට ගණන් හදන්න මම කියා දෙන්නම් අයිත් ප්‍රතාව. එකපාරක් කියා දීලා ඇත්තේ තව පාරක් මම පොඩ්ඩක් කියා දෙන්නම් සර්කිට් කීපයක් දාලා ඒක කීකල් ඉවර වෙලා අපි යන්න දිගින් දිගට ඊට පස්සේ 11 පොතත් එක තමයි වැඩ කරන්නේ දවස් දෙකකින්. හරිද? මට විශේෂයෙන් මතක් කරන්න ඕනේ හෙට උදේ 7 වෙද්දි මම අඟලු ගහට එනවා ඇල්ෆා. ඔබ ගෙවීම් කළ නැත්නම් පන්ති ගාස්තු එක්ක රිවිෂන් පන්තියටයි මේ පන්තියට දෙකටම ගෙවීම් කරන්න ඕන. ඒ කියන්නේ දවස් දෙකට වෙන වෙනම ගෙවීම් කරන්න ඕන. ඒ එහෙම ගෙවීම් කළ නැති ළමයි ඉන්නවා නම් කරුණාකරලා හෙට දවසේ ඔයා චිට් එකක් ලියන් එන්න. මොකක්ද චිට් එක? ඔයාගේ නමයි WhatsApp නම්බර් එකයි ශ්‍රේණියයි. ලියලා වෙනම චිට් එකක් අරගෙන සල්ලිත් අරගෙන එන්න. මම ලියලියේ ඉන්නේ චිට් එකයි සල්ලි එකතු කරගන්න එකයි ඉක්මනට කරන්නේ. හරිද? මොකද හේතුව කාලය ඉතුරු කරගන්න උවමනා නිසා. ඒක නිසා මම විශේෂයෙන් ඔබට පහසු කරන්න මේ වැඩේ කරන්නේ. මම ඇල්ෆා එකට එනවා හෙට උදේ 7ට 9 වෙනකන් ඉන්නවා වැඩි වෙලා ඉන්නේ නැහැ. එතකොට ඒ කාලය තුල ඔබ චිට් එකක ලියාගෙන ඉන්න ඕන වේලාසනින් නමයි පන්තියයි WhatsApp නම්බර එකයි ඊට අදාළ මුදලුත් එහෙම සූදානම් කරගෙන ඉන්න. එතකොට ලේසියි මට. ඊළඟ පේපර් ක්ලාස් එකේ වෙනමයි එහෙම කියලා ලියලා තියන්න. හරිද? හරි. එහෙමනම් අපි ලබන කවදද බ්‍රහස්පතින්දා ආලෝකේ පාඩමින් හම්බ වෙනවා. එතෙක් ඔබට සුබ දවසක්. ඒ වගේම නිරෝගීමත් දවසක්. ඒ වගේම පරිස්සමෙන් ඉන්න සුබ රාත්‍රියක්.